පැට්පුතේ හැමෝටම සුබම සුබ උදෑසනක් අයබෝවන්. ඉතින් චූටි ප්‍රමාදයක් වුණේ ආරම්භ කරන්න. ඔයාලා දන්නවා ඊයේ රාත්‍රියේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණා. ඉතින් ඒකත් එක්ක ඉතින් ඊයේ ඉඳලා මේ දක්වා සෑහෙන කාර්යබහුල උද්‍යෝගය බවට සියලුම සාමාන්‍ය පෙළ ගුරුවරු පත් වෙනවා. ඔයාලා දන්නවා ඉතින් රිසල්ට්ස් කියන කතා කරනවා, රිසල්ට්ස් හදන්න තියෙනවා. ඒ වගේ තත්ත්වයක් මත මට දැනට ලැබුණු මගේ ගණිතය ප්‍රතිඵල වලින් ඒ අකුරු ටික අරගත්ත දරුවාගේ රිසල්ට්ස් එක පුතේ මම WhatsApp group එකට මේ වෙනකොට දාලා තියෙනවා ඔයාලා. පන්ති උරහම් බලන්න අපේ පන්තියේ කොහොමද වැඩ ටික කියලා. ඉතින් තවත් සාක්ෂි සාධක අවශ්‍ය වෙන්නේ නැහැ මං හිතන්නේ. ඔන්ලයින් සහ සාමාන්‍ය පන්ති වලින් අපේ හැකියාව අපේ කැපකිරීම නතර කරන්න බැහැයි කියන එකට මම හිතන්නේ මීට වඩා සාක්ෂියක් අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳ කෙටි උදාහරණයක් දෙන්නම්. මම මේ ප්‍රතිඵල ආපු එක ගැන සතුටුයි ආඩම්බරයෙන් කතා කරන්නේ සම්මන්ත්‍රණය ආරම්භ වෙන්න කලින්. ඊයේ රාත්‍රියේ වෙනකොට මට 64 දෙනෙක් මේ වෙනකොට ඊයේ රාත්‍රියේ වෙනකොට මට ප්‍රතිඵල ආපු ක්ෂණිකෙන් කතා කරා. ඒ 64 දෙනාගෙන් ඊයේ වෙනකොට දැන් අද උදේ තව කොටසක් හම්බුණා. ඒ ටිකත් දැන් සකස් කරගෙන යනවා. ඊයේ සකස් කරපු ප්‍රතිඵල වලින් ඔයාලා හිතන්න 64න් 4 දෙනයි S අකුරු තිබ්බේ. ෆේල් නෙමෙයි 64 දෙනාගෙන් 4 දෙනයි S අකුරු තිබ්බේ. එතකොට ඔයාලා හිතා ගන්න අනිත් අයගේ ප්‍රතිඵල කීයද කියලා. 64 දෙනාගෙන් 4 දෙනයි ෆේල් 64 දෙනෙක් එක්කවත් නෑ ෆේල්. දැනට ආපු ප්‍රතිඵල 64 දෙනෙක්ගේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ වෙනකොට මට ලැබුණා. එක්කෙනෙක්වත් අසමත් නෑ. 4 දෙනාටයි S තියෙන්නේ. එතකොට 64 දෙනාගෙන් 60කටම A එකක් නැත්තම් B එකක් නැත්තම් C එකක්. පුතේ ඒක තරම් සතුටක් ගුරුවරයෙකුට තවත් නෑ. ඒ සාමාර්ථ 29ක් ඊයේ රාත්‍රියේ වෙනකොට මට වාර්තා වුණා. අර 60න් එතකොට 60න් 29 අපි එකක් කවාව කියමු 30යි කියලා. 60 ආපු ප්‍රතිඵල 64න් 60ක් A එකක් හරි B එකක් හරි C එකක් හරි ඒ 60 නු භාගයක්ම ඒ සාමාර්ථ. ඉතින් ඔයාලා හිතන්න කොහොම වැඩ ටිකක් අපි ඕක වෙනුවෙන් කරන්න ඇතිද කියලා. මොකද යාලට 10 වසර මිස් වුණා බෝම්බ ගහලා 10 වසරේදී යාළගේ බෝම්බ ගැහුවා. පන්ති ටික වහලා ගෙදර ඉන්නවා. 11 වසරේ මාසයක් කරනකොට රට වැහුවා. එයාලා සම්පූර්ණ අවුරුදු දෙකම ඔන්ලයින් ඔස්සේ කරේ. පොත යාලට දවස් 7ම මම ගණන් ඉගෙනුවා. හරියට දැන් 11 වසරේ ඉන්න අයියලට වගේ. ඉතින් මේ දවස් 7 ගණන් එක දිගට ඉගෙනීමේ ප්‍රතිඵලය ඊයේ රාත්‍රියේ මම භුක්ති විඳා. ඒ කියන්නේ පුතේ මෙසේ වැඩක් නෙමෙයි. දවස් 365ම ගණිතය ඉගෙනුව ලංකාවේ එකම පන්ති අපි. ඉතින් ඒකට හරියන්න අද ඒගොල්ලන් මගේ ප්‍රතිඵලය අරගෙන දුන්නා. සෑහෙන ආඩම්බරෙන් සෑහෙන සන්තෝෂෙන් මම මේ දේ කතා කරන්නේ. මොකද පුතේ දැන් ඔයාලා මගෙත් එක්ක එකතු වෙලා ඉන්න දරුවෝ අපේ මේ ගමේ දරුවෝ විතරක් නෙමෙයි දැන් වෙනකොට විවිධ පළාත් වලින් විවිධ දිස්ත්‍රික්ක වලින් ලංකාවේ මගෙත් එක්ක මේ වෙනකොට ගණිතය පන්තියට සම්බන්ධ වෙලා ඉන්නවා. නමුත් පුතේ ගිය අවුරුද්දේ විභාගයේ ප්‍රතිඵල ආපු අයියලා අක්කලා ලංකාව පුරා ව්‍යාප්තලා හිටියේ නැහැ. අපේ මේ ගමේ කොරතොට ගමේ කඩුවෙල අවට ඉන්න පොඩි ඉස්කෝලවල නගරේ මහ ලොකු ඉස්කෝලවලත් නෙමෙයි අපි කොළඹ වුණාට අපි ඉන්නේ ගම්බද ප්‍රදේශයක. ඉතින් මේ වගේ ප්‍රදේශයක මහා ලොකු ඉස්කෝලවල නෙමෙයි අපේ ගමේ තියෙන ඉස්කෝලවල වල ළමයින්ගේ ප්‍රතිඵල ටික ඔන්න ඔහොමයි පුතේ නිකුත් වෙන්නේ. ඉතින් ඒකින්ද අපි ඇතුළක ඉන්න පන්තියක් වෙලා මෙහෙම රටට අභියෝගයක් කරන්න පුළුවන් මෙහෙම ප්‍රතිඵලයක් අරගන්න පුළුවන් වෙච්ච එක ගැන සෑහෙන ලොකු සන්තෝෂයක් සහ ආඩම්බරයක් මේ වෙනකොට තියෙනවා. ඔයාලා මගේ ස්ටේටස් බැලුවා නම් බලා ගන්න පුළුවන් මේ ළමයින්ගේ අදහස් මොන විදිහටද අපි වැඩ කරේ කියලා. ඒ ඔක්කොම බලන්න, ඒ ඔක්කොම කියවන්න අද අපේ මේ වැඩේ ඉවරනට පස්සේ. ඉතින් යුතුයකමක් විදිහට ආරම්භයක් විදිහට ඊයේ දවසේ ආපු ප්‍රතිඵලය ගැන මුලින්ම ඔයාලට සඳහන් කිරීමක් සිදු කරා. මේක කළේ ඔයාලගේ හිතෙත් මමත් කවදා හරි
සර් මේ කතා කරනවා වගේ සර් ආඩම්බර වෙනවා වගේ ළමෙක් වෙනවා. මමත් කවදා හරි කොහොම හරි තව අවුරුදු 2යි මටත් තියෙන්නේ. ගණන් වලට එකක් ගන්නවා. නේද? ඒ දෙමව්පියන්ට කොච්චර සතුටු ඇද්ද? සමහර ළමයි කතා කරනකොට මටත් ඇඬෙනවා. ඒ තරමට ඒ ළමයින්ට සතුටුයි. ඉතින් දෙමව්පියන්ට කොයි වගේ සතුටු ඇද්ද? ඉතින් එහෙනම් ඒ වගේ ප්‍රතිඵලයක් ගන්නවා කියන අදිෂ්ඨානය හිතේ තියාගෙන අපි වැඩ කරමු පුතේ. ඔයාලා දන්නවා අපි වැඩ කරන එකේ සීමාවක් නැහැ කියලා. ලැබෙන හැම අවස්ථාවකම කරන්න පුළුවන් උපරිම දේ දරුවන් වෙනුවෙන් පන්තිය තුල සිද්ධ වෙනවා. එහෙනම් ඒකත් මතක් කරන ගමන් අපි අද දවසේ වැඩ කටයුතු ආරම්භ කරමු. අද දවසේ අපේ සම්මන්ත්‍රණයක් පවත්වනවා. සම්මන්ත්‍රණයේ නම සම්භාවිතාව. එහෙනම් පුතේ ලියන පොත අරගෙන ලස්සනට ලියා ගන්න මාතෘකාව සම්භාවිතාව කියලා. right. සම්භාවිතාව. හරිද? ලේසි පහසු පාඩමක් තේරුම් ගන්න අමාරු නෑ. පුතේ සම්භාවිතාව කියලා කියන්නේ අපි යම් සිදුවීමක් වීමට හෝ නොවීමට තියෙන හැකියාව අපි හඳුන්වනවා සම්භාවිතාව කියලා. දැන් උදාහරණයක් විදිහට අපි අර සාමාන්‍ය ජීවිතේ කියන්නේ අද වහීද? අපි අද වහීද බා. අපි කියනවා එතනන් ටිකක් දැන් මේ පැත්තේ නම් තත්ත්වය අනුව අපිට පේනවා ලක්ෂණ ටිකක් ගන්න. ඕවද වහින්න පුළුවන්. ඔන්න අපි අනාවැකියක් කිව්වා සම්භාවිත අනාවැකි කියනවා කියලා කියන්නේ. ඒ අනාවැකි ප්‍රකාශ කරන්නේ සම්භාවිතාවයට. සම්භාවිතාවයට. අපි ක්‍රිකට් මැච් එකක් බලමු. ක්‍රිකට් මැච් එකක්. අද ලංකාව දිනයිද? අද නම් දිනයි වගේ නේද? අපි එහෙම කියනවා. තාම දිනලා නැහැ. අපි කියනවා අද දිනයි වගේ නේද? සම්භාවිතාවෙන් අපි ඒක කියන්නේ. සම්භාවිතාවෙන්. දැන් ප්‍රතිඵල ඒවත් කියන ලියපු විදිහ අනුව අපි කල්පනා කරමු. මන්නම් විභාගෙ ගොඩ ගිහිල්ලා තියෙයි. මන්නම් පාස් ඇති. මට නම් එකක් ඇති. අන්න එහෙම කියනවා. අපි ඒ කියන්නේ එතකොට අපේ විභාගෙ ලියපු විදිහත් අනුව අපි උපකල්පනය කරනවා සම්භාවිතාවයකට අනුව හිතනවා අපි. මම පාස් වෙලා ඇති. තව අපි ගත්තොත් එහෙම හයියෙන් බයික් එකක් යනවා. දැන් මේ පිස්සු ඉන්නවා ටිකක්. තනි රෝදින් උඩ දාගෙන යනවා පාරේ හයියෙන් බයික් එක. අපි කියන්නේ ඕකනම් අපි කියන ඕකනම් හරි. ඕකනම් අඬක් කඩා ගන්නවා. එහෙම කියනවා නේද? කරනවා කියලා හොඳ නැහැ කියන්නේ. ඕකනම් අඬක් කඩා ගන්නවා. ඔය යන විදිහට. අපි එහෙම කියනවා දකින්නකො. ඒතර ඇයි අපි ඒකත් කියන්නේ? අඬ කඩාගෙන නැහැ තාම. අපි කියනවා ඕකනම් අඬක් කඩාගනි කියලා. ඇයි? යන වේගය අනුව සම්භාවිතාවයකට අනුව අපි කියනවා. හරිද? ඒ වගේ රෝගියෙක් ගත්තාම ડોක්ටර් කියනවා මෙයා නම් බේර ගන්න අමාරුයි. එහෙම නැත්නම් මෙයා නම් බය වෙන්න දෙයක් නැහැ. අපි එහෙම කියන්නේ හැම දෙයක් තුලම තියෙන්නේ පුතේ සම්භාවිතාව. සම්භාවිතාවය. එතකොට සම්භාවිතාවයක් කියලා කියන්නේ යම් සිදුවීමක් වීමට හෝ නොවීමට තියෙන හැකියාව. ඒතර ඔය යම් සිදුවීමක් කියන එකේ අදහස මොකක්ද? පුතේ මෙතන යම් සිදුවීමක් කියන එක අදහස් කරන්නේ යම් සිදුවීමක් කියන එකේ තේරුම තමයි ඔය සිදුවීම අහමු සිදුවීමක් වෙන්න ඕනේ. අහමු සිදුවීමක් වෙන්න ඕනේ. අහමු සිදුවීම අහමු නොවන සිදුවීම කියලා වර්ග දෙකක් තියෙනවානේ. එතකොට අහමු සිදුවීම කියන එකක් අහමු සිදුවීම නොවන කියන එකක් මට මෙහෙම තේරුම් කරන්න පුළුවන්. මම කාසියක් උඩ දානවා. කාසියේ පැති දෙකක් තියෙනවා. එක්ක සිරස ලැබෙන්න පුළුවන් එක්ක හගේ ලැබෙන්න පුළුවන්. මම කාසිය උඩ දැම්මහම දැන් මට මොකද්ද ලැබෙන්නේ කියලා අපි දන්නේ නෑනේ. ඒකනේ අපි මැච් එකක ටොස් එක දාන්න කාසිය ගන්න. අපිට ලැබෙන ප්‍රතිඵලය හරියටම කියන්න බෑ. පැති දෙකක් තියෙන දෙකෙන් එකක් ලැබෙයි. ඒ අහමු සිදුවීමක්. ධාතු කැටයක් උඩ දානවා. කැට ගහන්න ගන්නේ ධාතු කැටේ. ඒතර ඒකෙත් අපි දන්නේ නෑනේ මොකද්ද ලැබෙන්නේ කියලා. ඒතර අහමුයි ඒක වැටෙන එක අහමුයි. ඒතර අහමු සිදුවීමක්. හැබැයි ඕ අහමු සිදුවීම වුණාට අපි මේ වගේම සම්භාවිතාවල් හොයන්න යන්නේ නෑ. ඉර පෑයීම අහමු සිදුවීමක්ද? අහමුද? අනේ හෙට ඉර පායයිද දන්නේ ෂුවර් නෑ. එහෙම නෑ. ස්ථීරවම සිද්ධ වෙනවා.
අද ඉර පෑවුවා නම් අනිවාර්යෙන් හෙටත් ඉර පායනවා. ඉර බැස යාම අහඹු සිදුවීමක්ද? නෑ ඒක අහඹු සිදුවීමක් නෙමෙයි ඒක ස්ථිරවම සිද්ධ වෙන දෙයක්. ස්ථිරවම සිද්ධ වෙන දෙයක්. අපි පොඩි පන්ති වලදී ප්‍රාථමික පන්ති වලදී ඔය ඉගෙන ගන්න. ස්ථිරවම සිද්ධ වෙන දෙයක්. ඒක අහඹු සිදුවීමක් කියන්නේ නෑ පුතියා. ඊළඟට ඉර බැස යාම කතා කරා. ගලක් උඩ විසි කරාම බිම වැටෙන එක. අහඹුද? ආය අහඹුද? අහඹුන පොඩ්ඩක් එළියට ගිහලා ගලක් උඩ දාලා මෙහෙම ඔළුව අල්ලලා බලන්නකො අහඹුද කියලා. ටොක් ගාලා වැටේ ඔළුවට. මේ හරියට. ඒතර අහඹු නැහැ කියලා තේරෙයි. උඩ දැම්මොත් බිම වැටෙනවා. ඉතින් ආයෝක අහඹු දෙයක් ගැන කතා කරන්න තියෙනවද නැහැ. අපි මිය යාම. ඒක සම්භාවිතාවයක් වෙන්න දෙයක්ද? අපි මැරෙනවා. අනිවාර්යෙන් කවදා හරි වෙනවා. දැන් මොකද ජීවිත කාලෙම ඉන්නේ නැහැ. හැමදාම ජීවත් වෙන්නේ නැහැ. ඒවා අහඹු නෑ පුතේ. ඒවා ස්ථිරවම සිද්ධ වෙන දේවල්. එහෙනම් මේ ලෝකේ සිදුවීම් ගත්තාම වර්ග දෙකකට අපිට වෙන් කරලා දක්වන්න පුළුවන්. එකක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දේවල්. අනිත් එක සිද්ධ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අන්න අර සිද්ධ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් දේවල් වලට තමයි අපි අහඹු සිදුවීම් කියලා කියන්නේ. අපි මුලින්ම ඉගෙන ගන්න යනවා අහඹු සිදුවීම් වල ලක්ෂණ කිහිපයක්. දැන් අපි චුට්ටක් ලියා ගමු. මෙන්න මෙහෙම. ලියන්න. යම් සිදුවීමක් වීමට හෝ නොවීමට ඇති හැකියාව සම්භාවිතාව ලෙස හඳුන්වයි. යම් සිදුවීමක් වීමට හෝ නොවීමට ඇති හැකියාව සම්භාවිතාව ලෙස හඳුන්වයි. සම්භාවිතාව ලෙස හඳුන්වයි. right. ඔන්න සම්භාවිතාව කියන එක අපි ඉස්සෙල්ලාම අර්ථ දක්ව ගත්තා. right. එතකොට අපි මේ සම්භාවිතාව හොයන්නේ අහඹු පරීක්ෂණවල. අපි ඕවට කියනවා තවත් නමක් සසම්භාවී පරීක්ෂණ කියලා. මොනවා කියලාද? සසම්භාවී පරීක්ෂණ. අහඹු සිදුවීම්. අපි ඒවට කියනවා ටිකක් තව වචනයකින් සසම්භාවී පරීක්ෂණ කියලා. දැන් අර මම කිව්ව කාසියක් උඩ දාන එක අහඹුයි. ධාතු කැටයක් උඩ දාන එක අහඹුයි. මල්ලක් ඇතුලේ තියෙනවා පාට පෑන් එකම જાතියේ එකම වර්ණ කියන්නේ පාට පෑන් එකම જાතියේ මොකද එකම සයිස් එකේ. බලන්න තු පෑනක් ගන්න එක අහඹුයි. කාඩ් පැක් එක කාඩ් 10ක් මෙහෙම අල්ලන් ඉන්නවා එකම જાතිය. මම බලන්නේ නැහැ නේ ඒක. බලන්න තු කාඩ් එකක් ගන්නවා. දන්නේ නැහැ ලැබෙන්නේ මොකක්ද කියලා. අහඹුයි. ඔන්න ඔය අපි හඳුන්වන මොනවා කියලාද? අහඹු පරීක්ෂණ කියලා. දැන් ඇයි ඒවට අහඹු පරීක්ෂණ කියලා කියන්නේ? අපි ඒක ඉගෙන ගන්න ඕනේ. ඇයි ඒ වගේ ඒවට අහඹු පරීක්ෂණ කියලා කියන පුතේ අහඹු පරීක්ෂණයකට තියෙන්න ඕන ලක්ෂණ වගේක් තියෙනවා. තේරුණාද? දැන් මේ සම්භාවිතාව පාඩම ගොඩ නැගෙන්නේ අහඹු පරීක්ෂණ මත. අහඹු සිදුවීම් මත. අපි සම්භාවිතාව හොයන්නේ අහඹු සිදුවීම්. තීරම සිද්ධ වෙන ඒවා සම්භාවිතාවල හොයන්න යන්නේ නැහැ. ඔන්න ඔය මම කියන අහඹු සිදුවීමක් ගත්තාම එහෙමත් නැත්නම් සසම්භාවී පරීක්ෂණයක් ගත්තාම මොනවද එයාගේ දකින්න ලැබෙන ලක්ෂණ ටික. අපි ඊළඟට ඉගෙන ගන්නවා ඒක. මම හරිය ලස්සන උදාහරණයකින් ඒ ටික මතක තියාගන්න විදිය කියලා දෙන්න. අපි ඉස්සලාම මේ ටික ලියාගෙන ඉමු. ලියාගත්තට පස්සේ මම මේක මතක තියාගන්න විදිය හරිය අපූර්ව මට සිද්ධ වෙච්ච සිදුවීමකින් පැහැදිලි කිරීම කරා. right. දැන් මාතෘකාව ලියමු අපි. අහඹු පරීක්ෂණයක ලක්ෂණ. මාතෘකාව අහඹු පරීක්ෂණයක ලක්ෂණ.
අහඹු පරීක්ෂණයක ලක්ෂණ. හරි. අහඹු පරීක්ෂණයක ලක්ෂණ ටික. ඔන්න දැන් තරු ලකුණු දැම්ම පල්ලෙහාට ලියාගෙන යන්න. මම පැහැදිලි කිරීම කරන්න. පළවෙනි එක ලැබෙන ප්‍රතිඵල කලින් දැන සිටීම. දැන් අහඹු පරීක්ෂණයක ලක්ෂණ ටික අහඹු සිදුවීමක ලක්ෂණ ටික දැන් මේ ලියාගෙන යන්නේ. පල්ලෙහාට ලියන්න. ලැබෙන ප්‍රතිඵල කලින් දැන සිටීම. ලැබෙන ප්‍රතිඵල කලින් දැන සිටීම. ලැබෙන ප්‍රතිඵල කලින් දැන සිටීම. හරි. දෙවෙනි ලක්ෂණේ තර ලකුණක් එම අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵලය නිසකවම කිව නොහැකි වීම. 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 පුතේ තුන්වෙනි එක පරීක්ෂණය නැවත නැවතත් සිදු කළ හැකි වීම. පරීක්ෂණය නැවත නැවතත් සිදු කළ හැකි වීම. පරීක්ෂණය නැවත නැවතත් සිදු කළ හැකි වීම. හරි. හතරවෙනි එක නැවත නැවතත් සිදු කළද නැවත නැවතත් සිදු කළද ලැබෙන ප්‍රතිඵලවල කිසිදු රටාවක් නොමැති වීම. නැවත නැවතත් සිදු කළද ලැබෙන ප්‍රතිඵලවල කිසිදු රටාවක් නොමැති වීම. නැවත නැවතත් සිදු කළද ලැබෙන ප්‍රතිඵලවල කිසිදු රටාවක් නොමැති වීම. right. ඔන්න තියෙනවා පුතේ අහඹු පරීක්ෂණයක ලක්ෂණ. ලැබෙන ප්‍රතිඵල කලින් දන්නවා. එම මොහොතේ ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා දන්නේ නැහැ. පරීක්ෂණය ඕන වතාවක් ඕන සැරයක් කරන්න පුළුවන්. කීප වතාවක් කරත් ලැබෙන ප්‍රතිඵල වල රටාවක් බලා ගන්න බෑ. උදාහරණයක් ගන්නම්කෝ. දැන් මම කිව්වනේ කාසියක් උඩ දාන එක අහඹු පරීක්ෂණයක් කියලා. අපි බලමු කාසියට ওই දේවල් ටික තියෙනවද කියලා. ඔන්න දැන් කාසිය උඩ දාන්න ගන්නවා. හරිද? පළවෙනි ලක්ෂණය. ලැබෙන ප්‍රතිඵල කලින් දන්නේ නැද්ද? දන්නවනේ. එක්ක සිරස ලැබෙයි, එක්ක අගේ ලැබෙයි. ඔන්න හරි. පළවෙනි එක හරි. ලැබෙන ප්‍රතිඵල කලින් දන්නවා. සිරසද අගේද? උඩ දානවා. මේ දැන් බිම වැටිලා මොකක්ද ලැබෙන්නේ කියලා දන්නවද ඔයාලා? අපි දන්නේ නැහැ. එහෙම දන්නවා නම් වැඩේ උඩනේ. හැමදාම උඩ දැම්ම ගමන් කියන එක හරියන්න පුළුවන්. ඒ සිරස ලැබෙනවා. කිව්ව ගමන් සිරස ලැබෙනවා මෙවිලා. එහෙම වෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ දැන් මොකද්ද අපිට ලැබෙන්නේ කියලා. කාසිය උඩ දැම්මහම අපි දන්නේ නැහැ. අපි දන්නවා සිරස හරි අගය හරි ලැබෙනවා කියලා. හැබැයි දැන් සිරසද ලැබෙන්නේ අගයද ලැබෙන්නේ කියලා දන්නේ නැහැ. එහෙනම් දෙවෙනි ලක්ෂණෙත් හරි. එම අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵලය හරියටම කියන්න බෑ. තුන්වෙනි එක පරීක්ෂණය නැවත නැවතත් සිදු කළ හැකි වීම. හරිනේ.
කාසිය අරගෙන අපිට බැයිද 100 පාරක් උඩ දදා බලන්න. ඕන පාරක් කරන්න පුළුවන්. කාසිය ගන්න උඩ දානවා බලන්න. කාසිය ගන්න උඩ දානවා බලන්න. කාසිය ගන්න උඩ දානවා බලන්න. 100 පාරක් නෙවෙයි ඉතින් ඕටි වතාවක් හරි ඕක කරන්න පුළුවන්. පරීක්ෂණය නැවත නැවත සිදු කළ හැකි වීම එතන ඒ ලක්ෂණෙත් එයාට තියෙනවා. හතරවෙනි එක කී වතාවක් කරත් ලැබෙන ප්‍රතිඵලවල රටාවක් නම් නෑරු. ඒවල try කරලා බලන්න ගෙදර. කාසියක් 20 පාරක් උඩ දා කොලයක ලියන්න ලැබෙන පැත්ත සිරසද අගේද කියලා. ඕක රටාවටද ලැබෙන්නේ. ඉස්සලාම සිරස ලැබෙනවා. ඊළඟ පාර උඩ දැම්මම අගේ ලැබෙනවා. ආයිත් සිරස ලැබෙනවා. අගේ ලැබෙනවා. මරුනේ මුණා. තිරත අගේ. ඕම වෙනවද රටාව? පිස්සුවේ එහෙම එන්නේ නැහැ. නැත්තම් සිරස අගේ. සිරස අගේ. ඕම වෙනවද රටාවට? ජීවිතේට එන්නේ. රටාවක් නෑ පුතේ. තේරුණාද? එහෙනම් හතරවෙනි ලක්ෂණෙත් එයාට තියෙනවා. දැක්ක නේද? අහපු පරීක්ෂණයට ඒ ලක්ෂණ හතරම තියෙන්න ඕනේ. ඒකින්ද තමයි අහපු පරීක්ෂණයක් බවට පත් වෙන්නේ. අපි ගමු තව උදාහරණයක් දාදු කැටි. right. අන්න ණයා බෝඩ් එකේ දාදු කැටි. හොඳේ. තව දාදු කැටි වර්ග දෙකක් තියෙනවා. කැට පොළට ගෙනින දාදු කැටේ ණයා බෝඩ් එකේ එකයි දෙකක් නේ. ණයා බෝඩ් එකේ එකකම. එකේ ඉඳලා 6 වෙනකම් විතරයි තියෙන්නේ. හරි. ලැබෙන ප්‍රතිඵල කලින් දන්නේ නැද්ද? දන්නවා. එක්ක එක ලැබෙන්න පුළුවන්, දෙක ලැබෙන්න පුළුවන්, තුන පුළුවන්, හතර ලැබෙත හැකි, පහ ලැබෙන්න පුළුවන්, හය ලැබෙන්න පුළුවන්. ලැබෙන ප්‍රතිඵල කලින් දන්නවා. පළවෙනි ලක්ෂණය හරි. දෙවෙනි එක එම අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵලය නිසකවම කිව නොහැකි වීම. හරිද? අපි දන්නේ නැහැ මෙහෙම කැටේ දැම්මට පස්සේ මොකද්ද දැන් ලැබෙන්නේ? එක ලැබෙයිද, දෙක ලැබෙයිද, තුන ලැබෙයිද කියලා අපි දන්නේ නැහැ. රෙයිල්ල දන්නේ නැහැ. දෙවෙනි එක හරියට. දෙවෙනි ලක්ෂණය පරීක්ෂණය කිහිප වතාවක් නැවත නැවත සිදු කළ හැකි වීම. හරිද? මට ඕන නම් දාදු කැටේ අරගෙන හොල්ල ඕන තරම් දාන්න පුළුවන්. දාදු කැටේ ගන්නවා ගන්න ඕන තරම් බදා බලන්න පුළුවන්. තුන්වෙනි ලක්ෂණෙත් හරි. හතරවෙනි ලක්ෂණය කී පාරක් කළත් ලැබෙන රටාව ලැබෙන ප්‍රතිඵලවල රටාවක් දක්ක ගන්න බෑයි කියන. හරිනේ ඉතින්. දාදු කැටේ දදා ගත්තාම අපිට ඔයකේ ලැබෙන ප්‍රතිඵල රටාවට දෙන්නේ. මුලින්ම ඉරට්ටේ සංඛ්‍යා ටික එනවා. 2 4 6. ඊළඟට ඔත්ති සංඛ්‍යා ටික 1 3 5. නැත්තම් මුලින්ම 1 2 2 3 එහෙම වෙනවද? ජීවිතේට දාදු කැටයක් දාලා බලන්න එහෙම රටාවකට එන්නේ නැහැ. එහෙනම් ඒකත් දැක්ක නේද? ඔන්න තියෙනවා පුතේ අහඹු පරීක්ෂණවල ලක්ෂණ. ඕකට තමයි අපි කියන්නේ මොනවා කියලාද? අහඹු පරීක්ෂණවල ලක්ෂණ කියලා. ඔන්න මම අහඹු පරීක්ෂණ ටිකක් කතා කරා. හරිද? දැන් මම කියවන ඕක මතක තියාගන්න විදිහක් කියනවා කියලා. ඔන්න පොඩ්ඩක්. විනාඩියක් දෙන්න පුතේ. මම ලක්ෂණ හතරමයි කියන්නම් පුතේ. පළවෙනි ලක්ෂණය නම් කියන්නම් අහමු පරීක්ෂණයේ ලක්ෂණ ටික. පළවෙනි එක ලැබෙන ප්‍රතිඵල කලින් දැන සිටීම. දෙවෙනි එක එම අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵලය නිසකවම කිව නොහැකි වීම. තුන්වෙනි එක පරීක්ෂණය නැවත නැවතත් සිදු කළ හැකි වීම. හතරවෙනි එක නැවත නැවතත් සිදු කළද ලැබෙන ප්‍රතිඵලවල කිසිදු රටාවක් නොමැති වීම. ඔන්න තියෙනවා ලක්ෂණ 4. දැන් ওই ලක්ෂණ 4 මතක තියාගන්න විදිහක් කියන්නම් කිව්වනේ. මේක මතක තියාගන්න විදිහක් මම නෙමෙයි හොයාගත්තේ මේ කපට කොල්ලෙම්ම තමයි මේකට මේ විදිහට උත්තරයක් දුන්නේ මම ඉස්කෝලේ උගන්වනකොට. ඔය පරීක්ෂණ ඔය විදිහටම මම අහමු පරීක්ෂණයක ලක්ෂණ ටික මෙහෙම 9 වසරේ පන්තියේක සාකච්ඡා කරගෙන ඉන්නේ. ඉතින් මම අහනවා හරි. කියන්න බලන්න දැන් අහමු පරීක්ෂණවල ලක්ෂණ ටික හරිය වෙන්න තියෙනවා. කවුරු හරි කෙනෙක් කියන්න බලන්න අහමු පරීක්ෂණයකට උදාහරණයක් කියන. එක උදාහරණ කියන. එකෙක් අත උස්සලා කියනවා සර් බබෙක් හම්බ වෙන එක.
සර් බබෙක් හම්බ වෙන්නේ නැද කිව්වා. දැන් කල්පනා කරා මම්මුට ගහනවද නැද්ද? ඈ ඒක ගහනකොට පොඩක් කල්පනා කරා. මෝ කියපු දේ හරියද? ඒ වැරදෙන්න පුළුවන්නේ. ගහන්න ගිහලා ඉල්ලුවා ඩොක්කක් කරලා ඌ කියපු දේ හරි වුණා තර්කානුකූලව මම කල්පනා කරා. බලමු ඒක අපි. දරුවෙක් ලැබෙන එක අහමු පරීක්ෂණයක්. දැන් වර්තමාන වෙනකොට නෑ. හරි මං කියන්නම්. පළවෙනි ලක්ෂණය. බලන්න හිතලා ඔක අමතක වෙන්නේ නැහැ. ඕකෙන් මං කියපු එක අමතක වෙන්නේ. ලැබෙන ප්‍රතිඵල කලින් දැන සිටීම. ඔව්නේ. දන්නවනේ. ලැබෙන ප්‍රතිඵලය දන්නවා. එක්ක පුතෙක් එක්ක දුවෙක්. එම අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵලය හරියටම කියන්න බෑ. හරිනේ. දැන් අර මං කිව්ව දැන් බෑ ඒක ස්කෑන් කරලා අපි දැන් දන්නවනේ. අපි ඒක දැන් දන්නවා ස්කෑන් කරාම පිරිමි දරුවෙක්ද ගැහැණු දරුවෙක්ද කියන එක දන්නවා. හැබැයි ඉස්සර ලැබෙන එකක් දන්නේ නෑනේ. එහෙනම් ඒක අතීතයට අනුව හරි. ඒකත් හරි. පරීක්ෂණය නැවත නැවත සිදු කළ හැකි වීම. ඒකත් හරිනේ. ඒකත් අවුලක් නෑ. හරි ඔය රජුරු එහෙම ඉස්සර ඉන්නේ නේ. ඒකත් හරි. ඒක මොකුත් කියන්න බෑ. ඊළඟට හතරවෙනි එක නැවත නැවත සිදු කළද ලැබෙන ප්‍රතිඵලවල කිසිදු රටාවක් දැකගත නොහැකි වීම. යකෝ ඒකත් හරිනේ. රටාවට එන්නේ නෑනේ පිරිමි බබේ, ගැහැණු බබේ, පිරිමි බබේ, ගැහැණු බබේ. එහෙම එනවා නෑ. සමහර පවුල් වල ඉන්නේ පිරිමි ළමයි 3 දෙනෙක්. සමහර පවුල් වල ගැහැණු ළමයිම 3 දෙනෙක් ඉන්නේ. ඉතින් ඒකත් හරිනේ. බලයි යනකොට මූ කියපු එකත් එක අතකට හරි. හැබැයි ඉතින් වර්තමානෙත් එක්ක සසඳද්දී ඒක අහු පරීක්ෂණයක් කියලා ගන්න බෑ. අර ඒ වෙලාවේ දුන්න උත්තරේ හැටියට අපිට ඒක වැරද්දක් කියන්න බෑ. ඒතර මම එදා ඉඳලා ඕක හැම පන්තියකම ළමයින්ට කියනවා. අහමු පරීක්ෂණයක ලක්ෂණ පුතේ මෙන්න මෙහෙම මතක තියාගන්න ඉන්න ඔබලට ඔක්කොට වඩා ඒක මතක තියාගන්න ලේසි. ඕකෙන් තමයි අහමු පරීක්ෂණයක ලක්ෂණ ටික මතක තියාගන්නේ. ආය අමතක වෙන්නේ නැහැ ජීවිතේ. මතකයිනේ පළවෙනි එක ලැබෙන ප්‍රතිඵල කලින් දන්නවා. එම අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵලය හරියටම කියන්න දන්නේ නැහැ හැබැයි. පරීක්ෂණය නැවත නැවත සිදු කරන්න පුළුවන්. නැවත නැවත සිද්ධ කරත් ලැබෙන ප්‍රතිඵලවල රටාවක් නැහැ. තේරුණාද වැඩි? පැහැදිලිද වැඩි? උදාහරණෙත් එක්ක right. හොඳයි. අපි උදාහරණ කියලා පල්ලෙයන් දෙකක් විතර ලියාගමු. අහමු පරීක්ෂණ සඳහා උදාහරණ ලියාගන්න. අහමු පරීක්ෂණ සඳහා උදාහරණ. අහමු පරීක්ෂණ සඳහා උදාහරණ පළවෙනි එක සමබර කාසියක් උඩ දැමීම සමබර කාසියක් උඩ දැමීම ඊළඟට දෙවෙනි උදාහරණය සමබර ධාතු කැටයක් උඩ දැමීම සමබර ධාතු කැටයක් උඩ දැමීම සමබර ධාතු කැටයක් උඩ දැමීම මේ දෙක දැන් උදාහරණ වල කියව අපි අරක උදාහරණ වලට නොලියා ඕක මතක තියාගන්න විතරක් ඒ උදාහරණය මතක තියාගන්න තේරුණාද හරි ඒ දුන්න උදාහරණය ඔකට ලියා ගන්න නැතුව නැත්තම් අවුලක් ගන්න බබේ කම්බ වෙන එක කියලා එමුතන් ලියුවොත් ඒක නැතුව අපි ඒක උදාහරණ මතක තියාගන්න විතරක් පාවිච්චි කරමු. අහමු පරීක්ෂණයක ලක්ෂණ ටික මතක තියාගන්න. ඒක කදිම උදාහරණය නේද? right. ඒකෙන් අපි මතක තියාගන්න. ඔන්න දැන් අපේ දරුවෝ ටිකට එලකිරි වගේ සසම්භාවී පරීක්ෂණයක බය වෙන්න එපා වචනේ ඇහුවාම. සසම්භාවී පරීක්ෂණයක් කියන අහමු පරීක්ෂණයක් කියන එක තමයි. අහමු පරීක්ෂණයක ලක්ෂණ ටික ආයේ සූපිරියටම මතකයි. ආයෙ එකපාරක් මතක් කරමු. පළවෙනි එක ලැබෙන ප්‍රතිඵල කලින් දැන සිටීම. දැන් ඒකට වඩා අරකට මතක. එම අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵල ටික නිසකවම කියවන හැකි වීම. තුන්වෙනි එක පරීක්ෂණය නැවත නැවත සිදු කළ හැකි වීම. හතරවෙනි එක නැවත නැවත සිදු කළද ලැබෙන ප්‍රතිඵල රටාවක් දැකගත නොහැකි වීම. ඔන්න ලක්ෂණ හතර. තේරුණානේ කතන්දරේ? හොඳයි. right. දැන් අපි යමු ඉස්සරහට. ඊළඟ එක. ඕන්න දැන් අපි අහමු පරීක්ෂණ ඉගෙන ගත්තා. දැන් අපි ඉගෙන ගන්න යනවා නියැදි අවකාශය කියලා එක.
නියැදී අවකාශය. ඒක කැපිටල් S අකුරෙන් සංකේතමත් කරනවා. ලියා ගන්න මාතෘකාව නියැදී අවකාශය. අපිට ඔයාලට මාව පැහැදිලිව ඇහෙනවා පේනවා නේද? මොන හරි එහෙම ගැටලුවක් නැහැ නේද සිග්නල් වල? එහෙනම් මගේ එහෙම බෝඩ් එක අපැහැදිලි ගතියක් නැහැ නේ. මම නිතර ඔයාලගේ කමෙන්ට් එහෙමත් බලනවා. හොඳයි. ඔයාලට සතුටු වුණා. ඔයාලට මේ පාඩම තේරෙනවා නම් ඉතින් එච්චරයි වෙන්න ඕන. හොඳේ? රයිට්. දැන් නියැදී අවකාශය ඉගෙන මේ පාඩම සුපිරියට අද ඉගෙන ගන්න ඕනේ. නියැදී අවකාශය කියන හරි සරල දෙයක්. මහ ලොකු දෙයක් නෙමෙයි ලොකුට උඩට දාගන්න දෙයක්වත් නෙමෙයි මම මේ කියන මේ සරල විදිහට තේරුම් ගන්න. මේ ගණන් කියන එක අපි ලොකු දෙයක් කියලා උඩට දාගත්තම තමයි ඔක අමාරු. සරල අපේ එදිනදා ජීවිතේට පාවිච්චි වෙන දේවල් විදිහට මේක සරලව අපි කතා කරගෙන යන්නේ. අපි මේ කතා බහ කරන්නේ පුතේ යාළුවා හම්බුණා. යාළුවෝ කතා කරා. නම් මේ විදිහට පාඩම අරගෙන යනවා. එතකොට දැනෙනින්ට අපිට මේ පාඩමක් ඉගෙන ගත්තා කියලා. හැබැයි ඉගෙන ගත්ත කරුණු කාරණා ටික උඩට මතකයි. ඒක හරි සරලයි. ඒක මෙන්න මේ උදාහරණයකින් මට පැහැදිලි කර දෙන්න. අපි දහම් පාසලේ ගාථාවක් පාඩම් කරන්න කිව්වොත් පිස්සු හැදෙන්නේ. දාගෙන පාඩම් කරනවා පාඩම් හිටින්නෙම නැහැ. ආමුරෝ ලබන සතිය කියලා කුටි කනකම් ඔබ පාඩම් හිටින්නේම නැහැ කට පාඩම් කරනවා මේවා. හැබැයි අර මැනිකේ වගේ හිතේ හින්දු දන්නවනේ? ඒක දන්නවනේ හැමෝම නේ? අම්මා ඒ කියන්නම් සුරයි කියලා. ඉතින් බලන්නකො වෙනද. දැන් මේ හින්දුව පාඩම් කරාද? පාඩම් කරනවා. මැනිකේ මගේ හිතේ කියලා ඇද්දක වහගෙන හැමදාම පාඩම් කරාද? නෑනේ. කොහොමද ඉතින් ඒක මතකෙ හිටින්නේ නැයි දහම් පහලේ කතා කරපු ගාථාව අමතක වෙන්නේ හේතුව මොකද්ද හේතුව අර දැන් අපි අරක ගාථාව කිව්වහම ඒක වාරයි ලොකු දෙයක් කියලා උඩ දාගන්න හැබැයි අර සාමාන්‍ය ජීවිතේ දෙයක් විදිහට අරගෙන ඒක නිකන් නිතර ඇහෙනවා නිකම්ම මතකෙට නැකන අපි අර ඒක අපේ ඔළුවෙන් ගන්න විදිහ අනුව ඒකට අපිට ඇඟට ලබා ගන්නවද නැද්ද කියන එක තේරුම් යනවා තේරුණාද ඒකයි ඔය දෙක එකක් පාඩම් හිටින්න එකක් පාඩම් නොහිටින්න හේතුව. ගණිතයත් එහෙමයි. ලොකු දෙයක් විදිහට ඔලුවට දාගත්තොත් අපිට ඒක ලොකු දෙයක් විදිහට දැනෙනවා. හැබැයි මේක සරල දෙයක්. අපිට මේක හොඳට තේරෙනවා. අනේ මේක හරි ලේසියිනේ කියන හිත මානසිකත්වයෙන් මේක ගැන දැක්කොත් අපිට ඒ දේ පිළිතනවා. අන්න එහෙම ගතිය. හරි. නියැදී අවකාශය කියන්නේ පුතේ දැන් අර අහමු පරීක්ෂණ කතා කරන්නේ. අහමු පරීක්ෂණවල ලැබිය හැකි ප්‍රතිඵලවලට අහමු පරීක්ෂණයක ලැබිය හැකි සියලු ප්‍රතිඵලවලට අපි කියනවා නියැදී අවකාශය. අහමු පරීක්ෂණයක ලැබිය හැකි සියලු ප්‍රතිඵලවලට. දැන් උදාහරණයක් විදිහට මම අහමු පරීක්ෂණයක් ගන්නවා. කාසියක් උඩ දැමීම. දැන් කාසියක් උඩ දැමීම කියන සිද්ධිය ගන්න. අහමු පරීක්ෂණයක් නේ. right. දැන් මේ අහමු පරීක්ෂණයේ නියැදී අවකාශය S මොනවද? කාසියක් උඩ දැමුවා නියැදී අවකාශය කියන්නේ ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකයක්. මේක ලියන්න ඕන කුලකයක් විදිහට. සංගල වරහන් ඇතුලේ නියැදී අවකාශය අපි සංකේතවත් කරන්නේ කැපිටල් S අකුරෙන් ඒකත් මතක තියාගන්න. ඒක කාසියක් උඩ දැම්මම ලැබිය හැකි ප්‍රතිඵල දෙකයි. there are two results. මොනවද? එක්ක සිරස ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් අගේ ලැබෙන්න පුළුවන්. මේ සිරස කියන්නේ මේ කිව්වේ කියන්නේ එකද? අර සිරස වැටෙනවා ටොක් ගාලා සිරස නෑ ඒ සිරස නෙමෙයි. මේ සිරස මොකද්ද? හෙඩ් කියන්නේ හෙඩ්. අපි කියන්නේ හෙඩ් ටේල්. ගමේ කියන්නේ නෝනා පොල්ල කියලා. ඒක කියන්නේ නෑනේ ගිහිල්ලා. ක්‍රිකට් ටීම් එකක උන්ද මේ උඩ කාසිය උඩ දැම්මම මට නෝනා එහෙම කියන්නේ හෙඩ් ටේල්. සිරස අගේ. එහෙනම් කාසියක් උඩ දැම්මම ලැබිය හැකි ප්‍රතිඵල දෙකයි. එක්ක සිරස ලැබිය හැක, එක්ක අගේ ලැබිය හැක. ඔන්න ආහු පරීක්ෂණයක ලැබිය හැකි ප්‍රතිඵල දෙක. මේ ආහු පරීක්ෂණය ලැබිය හැකි ප්‍රතිඵල. තව ආහු පරීක්ෂණයක් ගමු. 1 සිට 6 දක්වා ලියා ඇති ධාතු කැටයක් උඩ දැමීම. හරි. දැන් මේක නියැදී අවකාශය මොකක් වෙයි?
එකේ සිට 6 තෙක් අංක ලියා ඇති ධාතු කැටයක් උඩ දැම්මහම පුතේ වැදගත් දේවල් විතරක් කමෙන්ට් කරගෙන යමු. ධාතු කැටයක් උඩ දැම්මහම මොකද්ද ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල? 1 ලැබෙන්න පුළුවන්, 2 ලැබිය හැක, 3 ලැබිය හැක, 5, 6. ඔන්න ඔච්චරයි. ධාතු කැටයක් උඩ දැම්මහම ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික ඔච්චරයි. 1 ලැබෙන්න පුළුවන්, 2 ලැබෙන්න පුළුවන්, 3 පුළුවන්, 4 පුළුවන්, 5 පුළුවන්, 6 පුළුවන්. ඔන්න තියෙනවා. ලැබිය හැකි සියලු ප්‍රතිඵල ටික මේ. ධාතු කැටයක් උඩ දැම්මහම ලැබිය හැකි සියලු ප්‍රතිඵල. ඔන්න තියෙනවා. නියදී අවකාශය කියලා අපි ඒක හමු. තව එකක් ගමු. හරිද? එකේ සිට 10 තෙක් අංක ලියන ලද කාඩ් ගොඩකින් අහඹු ලෙස කාඩ් පතක් ලබා ගැනීම. බලමු මේක. අහඹු ලෙස කාඩ් පතක් ලබා ගැනීම. මොනවද ලැබිය හැකි ප්‍රතිඵල ටික නීති අවකාශය? අපිට 1 ලැබෙන්න පුළුවන්, 2 ලැබිය හැකියි, 3, 4, 5, 6, 7, 8, 9, 10. මෙන්න මේ ප්‍රතිඵල ටික තමයි ලැබෙන්න පුළුවන්. ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකයට තමයි පුතේ අපි නීති අවකාශය. තව ලස්සන උදාහරණයක් ගන්නවා. මෙන්න බලන්න. රතු පෑන් 3ක් හා නිල් පෑන් 2ක් ඇති මල්ලකින් අහඹු ලෙස පෑනක් ගැනීම. ඒ කියන්නේ මල්ලක් ඇතුලේ තියෙනවා රතු පාට පෑන් 3යි නිල් පාට පෑන් 2යි. එකම જાතිය. එකම වර්ගයේ. පාටින් විතරක් වෙනස්. දැන් මම බලන්නේ නැතුව මෙන්න මෙහෙම පෑනක් ගන්නවා. ඒතර ඕක හබු පරීක්ෂණයක් නේ. ඇයි ඒක පේන්නේ නැහැ. අපි දන්නේ නැහැ. ඒකත් බලන්නකො. ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල කලින් දන්නවා. එක්ක රතු පෑනක් එක්ක නිල් පෑනක්. එම අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵලය දන්නේ නැහැ. රතු පෑනක්ද නිල් පාටක්ද දැන් ලැබෙන්නේ කියලා අපි දන්නේ නැහැ හරියට. බලන්නේ නැතුව ගන්න එක. පරීක්ෂණය නැවත නැවත සිද්ධ කරන්න පුළුවන්. ඕන වතාවක් අපිට ඕක පෑනද දාන්න මෙහෙම අරගන්න පුළුවන්. පරීක්ෂණය කීපාරක් කරලා ලැබෙන ප්‍රතිඵල වල රටාවක් නැහැ. කියන්නේ පෑන් අපි ගන්න පෑන හම්බුලෙන් නම් ගන්නේ බලන්න නැතුව නම් ගන්න ඒක රටාවකට පෑන් ලැබෙන්නේ. මුලින්ම රතු පෑනක් ඊළඟට නිල් පෑනක් රතු එහෙම එන්නේ රටාවකට එන්නේ නැහැ. එහෙනම් හම්බ පරීක්ෂණ. right. දැන් ඕකේ ලැබෙන ප්‍රතිඵල ටික මොනවද? ඔන්න බලන්න. එක්ක රතු පෑන් තුනෙන් එකක්, එක්ක නිල් පෑන් දෙකෙන් එකක්. පුතේ ඒක ලියන්නේ මෙහෙමයි. රතු නිල් කියලා ලියන්නේ නැහැ. රතු පෑන් තුනක් තියෙනවා. ඔන්න ලියන විදිය. රතු 1, රතු 2 ලැබෙන්න පුළුවන්. එක්ක රතු 3 ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිල් 1 ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිල් 2 කියන පෑන ලැබෙන්න පුළුවන්. මෙන්න තියෙනවා. ලැබිය හැකි ප්‍රතිඵල පහක් තියෙනවා. ඒ පහම ලියවෙන්න ඕන. රතු 1 කියන පෑන ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් රතු 2 කියන පෑන ලැබෙන්න පුළුවන්. රතු 3 කියන පෑන ලැබෙන්න පුළුවන්. නිල් 1 කියන පෑන ලැබෙන්න පුළුවන්. නිල් 2 කියන පෑන දැක්කනේ දෙක ලියන විදිය. තේරුණානේ? right. හොඳයි අපි ලියාගමු අර්ථ දැක්වීම. නියදී අවකාශය කියන. ලියන්න මෙන්න මෙහෙම. යම් අහඹු පරීක්ෂණයක ලැබිය හැකි සියලු ප්‍රතිඵල යම් අහඹු පරීක්ෂණයක ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකය යම් අහඹු පරීක්ෂණයක ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකය නියදී අවකාශය ලෙස හඳුන්වයි. නියදී අවකාශය ලෙස හඳුන්වයි. යම් අහඹු පරීක්ෂණයක ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකය නියදී අවකාශය ලෙස හඳුන්වයි. නියදී අවකාශය ලෙස හඳුන්වයි.
තේරුණානේ යම් අහඹු පරීක්ෂණයක ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකයේ නියති අවකාශය කියලා හඳුන්වනවා මෙන්න අහඹු පරීක්ෂණය මෙන්න ඒක තුල ලැබිය හැකි සියලු ප්‍රතිඵල මෙන්න අහඹු පරීක්ෂණය මෙන්න ලැබිය හැකි සියලු ප්‍රතිඵල මෙන්න අහඹු පරීක්ෂණය මේ තියෙන ලැබිය හැකි සියලු ප්‍රතිඵල මේ අහඹු පරීක්ෂණය මේ තියෙන ලැබිය හැකි සියලු ප්‍රතිඵල පුතේ ලියා ගන්න මේ උදාහරණ ටික ලස්සනට පල්ලෙහාට බලන්න ලියා ගන්න ලස්සනින් උදාහරණ ටික අහඹු පරීක්ෂණයක ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකෙ හරි S අකුරෙන් සංකේතමත් කරන ඕනේ හැම වෙලාවෙම S අකුරෙන් සංකේතමත් කරන්නේ පුතේ නියති අවකාශය කියන එක නියති අවකාශය ලියන්නේ කොහොත් අපි හැමතිස්සෙම S අකුර දාලා තමයි සගල වරණ ඇතුලේ ඒ ටික ලියන්න ඕනේ
හරි පුතේ. යාගෙන ඉවරයි කිව්වනේ. එහෙනම් අපි ඉස්සරහට යමු. දැන් ඔන්න එහෙනම් ඔයාලා නියදී අවකාශයක් ලියා ගන්න තේරෙනවා. හොඳේ. නියදී අවකාශයක් කියන්නේ අහපු පරීක්ෂණයක ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටිකට. මන්ට යන්න අපි තව පොඩ්ඩක් ඉදිරියට මේ පාඩමේ. මාතෘකාවක් ලියන්න ඊළඟට සමසේ භව්‍ය සිද්ධි. සමසේ භව්‍ය සිද්ධි. බය වෙන්න බා කියලා දෙනවා. වචන බර වුණාට මම අයිකින් සුපිරියට ඒක කියලා දෙනවා. අමතක නොවේ. සමසේ භව්‍ය සිද්ධි. සමසේ භව්‍ය සිද්ධි. සමසේ භව්‍ය සිද්ධි. මාතෘකාව. right. හොඳයි පුතේ. සමසේ භව්‍ය සිද්ධි කියලා කියන්නේ අහමු පරීක්ෂණයක නියදී අවකාශය දැන් ලිව්වනේ. ඒ නියදී අවකාශය තුළ සෑම ප්‍රතිඵලයකටම ලැබෙන්න පුළුවන් අවස්ථාව සමානයි නම් ඒ වගේ සිද්ධීන්ට කියනවා සමසේ භව්‍ය සිද්ධි කියලා. මේක මේ උදාහරණයෙන් කියලා දෙනවා. දැන් අපි ගමු උදාහරණයක්. කාසියක් උඩ දැමීම. හරිද? මේක ගමු. ඒතර ඒකේ නියදී අවකාශය වල දන්නවනේ. කාසියක් උඩ දැම්මම එක්ක සිරස ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් අගය ලැබෙන්න පුළුවන්. ඔච්චරයි තියෙන්නේ. මම ඔයාලගේ මෙහෙම ප්‍රශ්නයක් අහුවා. සිරස ලැබීමේ හැකියාව කීයද කියලා. කීයද බලන්න දාන්න බලන්න කමෙන්ට් එකේ. සිරස ලැබීමේ හැකියාව කීයද? බලමු. chat box එකේ කට්ටියගේ වැඩ. වල්පල් නැතුව. කීයද? කෙනෙක් හරි දායි කියලා බලාපොරොත්තු වෙනවා. කාසියේ සිරස ලැබීමේ හැකියාව. කෝ. right ඔය තියෙන්නේ. නියමයි. උත්තරේ දෙකෙන් එකයි. උත්තරේ පුතේ දෙකෙන් එකයි. සිරස ලැබීමේ හැකියාව දෙකෙන් එකයි. හරිනේ. පැති දෙකක් තියෙනවා. ඒ පැති දෙකෙන් එක පැත්තක තමයි සිරස තියෙන්නේ. එහෙනම් සිරස ලැබීමේ හැකියාව පුතේ හරි. දෙකෙන් එකයි. මම අහනවා ඒක ඔයාලගෙන්. අගය ලැබීමේ හැකියාව කීයද කියලා. අගය ලැබීමේ හැකියාව කීයද? ඒ දෙකෙන් එකයි නේද? අගය ලැබීමේ හැකියාව දෙකෙන් එකයි නේද? අන්න බලන්න වෙනවා. ඔය වගේ සිද්ධි වලට අපි කියනවා සමසේ භව්‍ය සිද්ධි කියලා. එයි දැන් අහම් පරීක්ෂණයක් හරි නියදී අවකාශයේ ප්‍රතිඵල දෙකයි තියෙන්නේ. සිරස ලැබෙන්න තියෙන හැකියාවත් දෙකෙන් එකයි. අගය ලැබෙන්න තියෙන හැකියාවත් දෙකෙන් එකයි. කියන්නේ සිරස ලැබීමේ හැකියාවයි අගය ලැබීමේ හැකියාවයි සමානයි. සිරස ලැබෙන්න තියෙන හැකියාවයි අගය ලැබෙන්න තියෙන හැකියාවයි සමානයි. අන්න ඒකින්ද අපි ඒවට කියනවා සමසේ භව්‍ය සිද්ධි කියලා. තේරුණාද? අහමු පරීක්ෂණයේ සිරස ලැබෙන්න තියෙන හැකියාවයි අගය ලැබෙන්න තියෙන හැකියාවයි සමානයි. දැක්කද? අවස්ථා දෙකම chance දෙක සමානයි. මේකේ දෙකෙන් එක නෙද්දි. අන්න ඒකින්ද මේ සිද්ධි වලට කියනවා සමසේ භව්‍ය සිද්ධි කියලා. මම තව උදාහරණයක් ගන්නවා. ඔන්න බලන්න. මම මේ කෙටියෙන් ලියන්නම්. එකේ සිට 6 තෙක් අංක ලියන ලද
ධාතු කැටයක් උඩ දැමීම. හරිද? right. නියැලි අවකාශය මොකද්ද? 1 ලැබෙන්න පුළුවන්, 2 ලැබෙන්න පුළුවන්, 3 ලැබෙන්න පුළුවන්, 4 ලැබෙන්න පුළුවන්, 5 ලැබෙන්න පුළුවන්, 6 ලැබෙන්න පුළුවන්. right. මම ඔයාලගෙන් අහනවා මේම ප්‍රශ්නයක්. 1 ලැබීමේ හැකියාව කීයද කියලා. දාන්න බලන්න. 1 ලැබීමේ හැකියාව. දාන්න බලන්න උත්තරේ. 1 ලැබීමේ හැකියාව කීයද කියලා බලමු. right. 6න් 1යි නියමයි. මේ තියෙන්නේ. 6න් 1යි හරිනේ සාධාරණයිනේ. ධාතු කැටේ පැටි 6ක් තියෙනවනේ. පැති මුණත් 6ක් තියෙනවා. ඒ මුණත් 6න් 1 කියලා ලියලා දෙන එක පැත්තක විතරයි. එහෙනම් 1 ලැබීමේ හැකියාව 6න් 1යි. මම දැන් ඔයාලගෙන් අහනවා ඒ වගේම 2 ලැබීමේ හැකියාව. 2 ලැබීමේ හැකියාව. කියන්න බලන්න කීයද කියලා. 2 ලැබීමේ හැකියාව. අන්න හරි. නියමයි. 6න් 1යි පුතේ 6න් 2යි එහෙම නෙමෙයි. ඒ දන්නවද? ධාතු කැටේ 2 කියලා ලියලා තියෙන එකම එක පැත්තක විතරයි ධාතු කැටේ නේද? 2 කියලා ලියලා තියෙන එක පැත්තක විතරයි. එතකොට 2 ලැබීමේ හැකියාවත් ඔක්කොම පැති 6න් එක පැත්තක විතරයි 2 කියලා ලියලා තියෙන්නේ. එහෙනම් 2 ලැබීමේ හැකියාවත් 6න් එකමයි. එහෙනම් අනිත් ඒවත් එපරිදිමයි. 3 ලැබීමේ හැකියාව 3 ලැබීමේ හැකියාව ඒත් 6න් 1යි පුතේ. ඒත් 6න් 1යි. ඊළඟට 4 ලැබීමේ හැකියාව ඒත් 6න් 1යි පුතේ. ඊළඟට 5 ලැබීමේ හැකියාව ඒත් 6න් 1යි. ඊළඟට 6 ලැබීමේ හැකියාව ඒත් 6න් 1යි. එහෙනම් කතන්දරේ පැහැදිලි නේද? මේක ඇතුලේ තියෙන නියැලි අවකාශය තුළ තියෙන සෑම අවයවයකටම ලැබෙන්න පුළුවන් chance එක සමානයි. ලැබෙන්න පුළුවන් හැකියාව සමානයි. එහෙනම් අපි ඒවට කියනවා සමසේ භව්‍ය සිද්ධි කියලා. තේරුණාද? එහෙම නොවන එක කියන්නකො සර් කියලා කියන්න පුළුවන් කාට හරි. මම මෙහෙම කියනවා. ටොනික් මූඩියක් උඩ දාන එක සමසේ භව්‍යද? ටොනික් මූඩියක් උඩ දාන එක සමසේ භව්‍ය නෑ. ඇයි ඒක පැති දෙකම එක වගේ නෑ. තේරුණාද? ඊට පස්සේ අර සිප්පි කටුවක් උඩ දාන එක සමසේ භව්‍ය නෑ. පැති දෙකම එක වගේ නෑ. මේ පෑන උඩ දාන එක සමසේ භව්‍ය නෑ. මේක හැම පැත්තම එක වගේ නෑ. ඒ වගේම සමසේ භව්‍ය නෑ. තේරුණාද? පැහැදිලිද? අර සමබර වෙන්න ඕන සමසේ භව්‍ය නම්. ඒ කියන්නේ හැම ප්‍රතිඵලයකටම ලැබෙන්න පුළුවන් හැකියාව අවස්ථාව සමාන වෙන්න ඕන. සාධාරණ වෙන්න ඕන. විශේෂ කෙටියෙන්ම කියනවා. අන්න ඒ වගේ සිද්ධි වලට කියන සමසේ භව්‍ය කියලා. තේරුණානේ? අපි ලියාගන්න. යම් අහඹු පරීක්ෂණයක ලැබිය හැකි සියලු ප්‍රතිඵලවලට යම් අහඹු පරීක්ෂණයක ලැබිය හැකි සියලු ප්‍රතිඵලවලට යම් අහඹු පරීක්ෂණයක ලැබිය හැකි සියලු ප්‍රතිඵලවලට ලැබීමේ හැකියාව සමාන නම් ලැබීමේ හැකියාව සමාන නම් යම් අහඹු පරීක්ෂණයක ලැබිය හැකි සියලු ප්‍රතිඵලවලට යම් අහඹු පරීක්ෂණයක ලැබිය හැකි සියලු ප්‍රතිඵලවලට ලැබීමේ හැකියාව සමාන නම් ලැබීමේ හැකියාව සමාන නම් එවැනි සිද්ධි සමසේ භව්‍ය සිද්ධි ලෙස හඳුන්වයි. එවැනි සිද්ධි සමසේ භව්‍ය සිද්ධි ලෙස හඳුන්වයි. එවැනි සිද්ධි සමසේ භව්‍ය සිද්ධි ලෙස හඳුන්වයි.
එවැනි සිද්ධි සමසේ භව්‍ය සිද්ධි ලෙස හඳුන්වයි. right පුතේ. මම උදාහරණ දෙකක් ලියලා තියෙනවා. එකක් මේ තියෙන්නේ. යාව ලියා ගන්න. අනිත් උදාහරණ තමයි මේ තියෙන්නේ. එකේ සිට 6 තෙක් අංක ලියලාද ධාතු කැටයක් උඩ දැමීම කියන සිද්ධිය ලියලා ඒකේ නියති අවකාශය ලියන. එක ලැබීමේ හැකියාව, දෙක ලැබීමේ හැකියාව, තුන ලැබීමේ හැකියාව, හතර ලැබීමේ හැකියාව, පහ ලැබීමේ හැකියාව, හය ලැබීමේ හැකියාව. ඔක්කොම 6න් එකයි. එයි පැති 6යි තියෙන්නේ හැම පැත්තකම එක ඉලක්කම ගන්න ලියලා තියෙන. එක පැත්තක එකයි, අනිත් පැත්තේ දෙක, දෙක කියලා ලියලා තියෙන එක පැත්තක විතරයි. තුන කියලා ලියලා තියෙන එක පැත්තක විතරයි. හතර කියලා ලියලා තියෙන එක පැත්තක විතරයි. පහ කියලා ලියලා තියෙන එක පැත්තක විතරයි. හය කියලා ලියලා තියෙන එක පැත්තක විතරයි. එහෙනම් හැම එකකටම ලැබෙන්න පුළුවන් chance එක 6න් එකයි. ලියා ගන්න පුතේ උදාහරණ දෙක. ටක් ගාලා ලියා ගන්න. ලස්සනට ලියන්නත් ඕනේ හැබැයි. පිළිවෙලට පොත තියෙන්න ඕනේ ඈ.
හරි කට්ටිය දින ඉවරයි right තාම රිසාස් කියනවා පුතේ කට්ටියගේ ඒකත් සුට්ටක් ඉතින් එහාට මෙහාට දුවනවා right ඉතින් අර හැමතිස්සෙම කියනවා වගේ අපේ පන්තියේ සුපිරි වැඩ පිළිවෙලත් එක්ක මේ පාර සුපිරිම ප්‍රතිඵලයක් අරගෙන තියෙනවා අපේ කට්ටියම තාම කිසිම ළමෙක් මට කතා කරේ නෑ මම ගණන් පේන කියලා ඒලා වටිනමදී එනවා ඉතින් ඒක මම එදා ඉඳන් කියනවා මම ලොකු විශ්වාසයක් තියෙනවා ඔයාලා 8 වසරේ ඉන්නකොට මම ඔයාලා දන්නවා පොතර පන්ති ඉන්නකොට 8 ඉදින් මම ඔයාලට කිව්වා මම ලොකු විශ්වාසයක් තියා වැඩ කරන පන්තියක් තමයි 9 වසර 8 වසර දැන් ඔයාලා 9ට ඇවිල්ලා මම ගොඩක් ආදරය කරන පන්තියක් ඉතින් මම බලාපොරොත්තු වෙනවා මගේ සාමාන්‍ය පෙළට ගියාට පස්සෙත් සුපිරිම ප්‍රතිඵලය එදා මෙදා ඉඳලා මේ හැම ප්‍රතිඵලයකට වඩා හොඳම ප්‍රතිඵලයක් මගේ දැන් ඔය 9 ඉන්න අපේ දුර පුතාලා ටික අරගෙන දෙයි කියලා නේද රයිට් ඒ තැනට අපි වැඩ කරමු හරි මේ තැනට වැඩ කරමු මට කරන්න පුළුවන් උපරිම දේ ඔයාලා වෙනුවෙන් සිද්ධ කරනවා රයිට් අපේ අලුතින් එන ළමයි එහෙම ඉන්නවා නම් මෙන්න තියෙනවා පුතේ WhatsApp අංකය පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් මේකට මට WhatsApp කරන්න ඔයාලගේ ළමයි පන්තියයි ගෙදර ඇඩ්‍රස් එකයි ඒ ටියුටේ මේවන්න එපා අපිට පැලේ දුර පළාත් වලට මෙන්න මේ නම්බරයට WhatsApp කරන්න ඔයාලගේ විස්තර ටික පන්තියට කියන්නේ අපි සෙමිනාර් වලට විතරක් නෙමෙයි සර් මම පන්තියටත් එන්න කැමතියි සර් පන්තියටත් එන්න කැමතියි මම කියලා අදහසක් තියෙනවා නම් මෙන්න තියෙන WhatsApp නම්බර එක පන්තිය උනාට පස්සේ WhatsApp කරන්න දැන් නෙමෙයි පන්තිය උනාට පස්සේ තව පොඩි කොටසක් right මාතෘකාව ලියා ගන්න සිද්ධියක සම්භාවිතාව සෙවීම සිද්ධියක සම්භාවිතාව right යම් සිද්ධියක සම්භාවිතාව මේ අවසාන එක සම්භාවිතාව සමානයි එම සිද්ධියේ ප්‍රතිඵල ගණන නැත්නම් සිද්ධිය අවයව ගණන බෙදීම නියදි අවකාශයේ අවයව ගණන ඔන්නදී right හරිද මම මේක තේරුම් කරන්න මම මේක තේරුම් කරනවා ගානකින් තේරුම් කරන්න ඒ නම් සිද්ධිය සලකමු ඒ කියන සිද්ධිය සලකුවොත් අපි ඒ කියන සිද්ධියේ සම්භාවිතාව සංකේතමත් කරන්නේ PA කින් පුතේ P අකුර දාන්නේ probability කියන එක වෙන්නේ probability කියන්නේ ඉංග්‍රීසියෙන් සම්භාවිතාවට කියන නම එතකොට ඒ කියන සිද්ධියේ සම්භාවිතාව අපි සංකේතමත් කරන්නේ PA කින් සමානයි A ගේ අවයව ගණන A ගේ අවයව ගණන අපි කුලක පාඩමේදී ඉගෙන ගත්තේ NA කියලා කියනවා A ගේ අවයව ගණන A කියන කුලකයේ අවයව ගණන අපි ඒක සංකේතමත් කරන්නේ NA කින් බෙදීම නියදි අවකාශයේ අවයව ගණන නියදි අවකාශයේ අවයව ගණන අපි සංකේතමත් කරන්නේ NS කින් S කියලා කියන්නේ නියදි අවකාශය N අකුර දාලා යාවලියන්නේ නියදි අවකාශයේ අවයව ගණන කියන මම මේක හොඳටම පැහැදිලි කරන්න උදාහරණයකින් එතකන් මේක ලියලා කොටු කරගන්න මේ දෙක ලියලා කොටු කරගන්න උදාහරණයක් කතා කරනක
හරි පුතේ හරි කුලක පාඩමේ තව චූටි කොටසක් අපිට එදා තියෙනවා ඉතුරු වෙලා අපි ඒ ටිකත් ඉස්සරහට මම කියවනේ කරලා දෙනවා ඈ ඔකර ඉන්නේ අනිවාර්යෙන් කරලා දෙනවා හරයි දැන් මම මේක උදාහරණයකින් කියලා දෙන්නම් ඉතරයි කතන්දරේ මේ සූත්‍රය ගන්න විදිහ හොඳේ දැන් අර එදා අහපු ප්‍රශ්නෙම තව එක්කෙනෙක් අහලා තිබ්බා මේ පන්ති පටන් ඉස්කෝල පටන් ගත්තාම පන්ති පටන් ගත්තාම ඔන්ලයින් අතර වෙනවා එදත් කිව්වා ඔන්ලයින් අතර වෙන්නේ නැහැ බය නැතුව පන්තියත් එක්ක එකතු වෙන්න ඔන්ලයින් එක දිගටම යනවා නතර වෙන්නේ නැහැ වචනයක් කිව්වොත් එහෙමම තමයි ඒක නතර වෙන්නේ නැහැ කිසිම හේතුවක් නිසා ඔය දුර අය බයයි සමහරක් නැවතුණා එහෙම කියනවා සමහරක් පන්ති පටන් ගත්තාම නතර වෙනවා එතකොට අපිට ගිය පන්තියක් නැහැ මේකත් නැහැ එහෙම වෙන්නේ නැහැ පුතේ ඔය මම එදත් කිව්වා පන්තියට ඔක්කොම ගෙන්නන්න බෑ අපිට කොටසයි ගෙන්නන්න පුළුවන් ඉදිරි කොටසට ගෙදර ඉඳලා ඉගෙන ගන්න වෙන්නේ ඉතින් අපිට ඔන්ලයින් එක පන්තිය කරත් පන්තිය යන වෙලාවේදී Zoom එකෙන් මේ විදිහටම ගෙදර ඉඳන් ඉගෙන ගන්න ඔන්ලයින් පන්තිය යන ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ කාරණාවක් නැහැ වැඩ ටික ලස්සනට කරගෙන යන්න පුළුවන් WhatsApp කරන්න නම්බර එකට ඔයාලගේ නම පන්තිය සහ ලිපිනය රයිට් එකතු වෙන්න කැමතියි රයිට් අපි යමු මේකේ අවසාන කොටසට මම උදාහරණයක් ගන්නවා මෙන්න මේ උදාහරණය බලන් ඉන්න මල්ලක රතු පෑන් 4ක් හා නිල් පෑන් 2ක් ඇත හරිද මල්ලක මොනවාද රතු පෑන් 4යි නිල් පෑන් 2ක් ඇත හරිද ඉන් අහමු ලෙස පෑනක් ඉවතට ගැනීමේ සිද්ධිය සලකමු ප්‍රශ්න ටිකක් දෙනවා මම උත්තර ලියන ගමන් මේක පැහැදිලි කරන්න නියැදි අවකාශය හරි ලියන්න ඔන්න බලන්න මගෙත් එක්ක බලන් ඉන්න නියැදි අවකාශය ලියන්න මොනවද මේකේ නියැදි අවකාශය පුතේ රතු පෑන් 4යි නිල් පෑන් 2යි මම ඉස්සලා ඒ වගේ උදාහරණයක් දුන්නානේ කොහොමද ලියන්නේ කියලා කියලා දුන්නා අපි ලියමු නියැදි අවකාශය කැපිටල් S වෙන නියැදි අවකාශය සමානයි මොනවද මේකේ වෙන්න පුළුවන් රතු පෑන් 4යි මම ඒක R1 R2 R3 R4 කියලා දානවා. ඔන්න රතු පෑන් 4යි නිල් පෑන් 2යි. එහෙනම් B1 B2 මෙන්න තියෙනවා ලැබිය හැකි ප්‍රතිඵල ටික. එක්කෝ රතු පෑන් 4න් එකක් එක්කෝ නිල් පෑන් 2කින් එකක්. ඔන්න ලැබිය හැකි සියලු ප්‍රතිඵල ටික නියැදි අවකාශය ලිව්වා. තේරුණානේ? right. දෙවෙනි එක රතු පෑනක් ලැබීමේ සිද්ධිය රතු පෑනක් ලැබීමේ සිද්ධිය බලන්න ඉන්න බෝඩ් එකම A නම් හරිද A හි අවයව මොනවද රතු පෑනක් ලැබීමේ සිද්ධිය කැපිටල් A නම් A සිද්ධිය අවයව මොනවද පුතේ A සිද්ධිය අවයව ටික වෙන්න පුළුවන් මෙතන මොනවද වෙන්න පුළුවන් රතු පෑනක් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික මේදී R1 ලැබුණොත් රතු පෑනක් ලැබිලා R2 ලැබුණොත් ඒත් රතු පෑනක් ලැබිලා R3 ලැබුණොත් ඒත් අපි කියනවා රතු පෑනක් ලැබිලා කියලා R4 ලැබුණොත් ඒත් අපි කියනවා රතු පෑනක් ලැබිලා කියලා මෙන්න තියෙනවා රතු පෑනක් ලැබීමේ සිද්ධියේ අවයව ටික R1 R2 R3 R4 මෙතනින් මේ නීති අවකාශය තුලින් රතු පෑනක් ලැබීම කියන සිද්ධියට අදාළ අවයව ටික තමයි මේ තියෙන්නේ පැහැදිලි නේද ඊළඟට රොම ඉලක්කාංක 3 රතු පෑනක් ලැබීමේ සම්භාවිතාව
ඒ කියන්නේ PA රතු පෑනක් ලැබීමේ සිද්ධිය A නේ. එහෙනම් රතු පෑනක් ලැබීමේ සම්භාවිතාව කියන්නේ PA. හොයන්න. right අපි ඔන්න බලන්න අර කිව්ව සූත්‍රය පැහැදිලි කරන විදිය. right රතු පෑනක් ලැබීමේ සිද්ධිය A නම් PA. රතු පෑනක් ලැබීමේ සම්භාවිතාව හොයන්නයි කියන්නේ. ඔන්න බලන්න. සූත්‍රය ලියනවා. PA සමානයි. ඒ කියන්නේ A සිද්ධ වීමේ සම්භාවිතාව සමානයි NA. ඒ කියන්නේ A සිද්ධිය අවයව ගණන බෙදීම NS. ඒ කියන්නේ නියැලී අවකාශය අවයව ගණන. මේ බලන්න. A කියන සිද්ධියේ සම්භාවිතාව සමානයි A සිද්ධියේ අවයව ගණන බෙදීම නියැලී අවකාශය අවයව. දැන් මම මේවට ආදේශ කරනවා. A සිද්ධියේ අවයව ගණන. පුතේ A ගේ අවයව කො බලමු. මෙන්න තියෙනවා A. A ගේ අවයව කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි. හරි. A සිද්ධියේ අවයව ගණන 4යි. බෙදීම නියැලී අවකාශය අවයව. මේ තියෙන නියැලී අවකාශය අවයව 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔන්න. එහෙනම් පුතේ A සිද්ධ වීමේ සම්භාවිතාවය මට එනවා 6න් 4යි කියලා. ඒ කියන්නේ රතු පෑනක් ලැබීමේ සිද්ධියේ සම්භාවිතාව මට එනවා 6න් 4යි කියලා. රතු පෑනක් ලැබීමේ සම්භාවිතාව මට එනවා 6න් 4යි. ඕක ඔච්චර දඟලන්න දෙයක්වත් නෑ මං කියවනේ. ලොකුවට හිතුවොත් තමයි ලොකු දෙයක් තියෙන දැනෙන්නේ. සරලව ගන්නම් මෙහෙම පුළුවන්. මේ නීති අවකාශය මෙන්න මේකේ මම ඔයාලගෙන් අහුවොත් පුතේ මෙතන රතු පෑනක් ලැබීමේ සම්භාවිතාව කීයද කියලා. අපිට ස්වභාවිකව උත්තර දෙන්න බෑ. පුළුවන්. ස්වභාවිකව මේක දිහා බලලා රතු පෑනක් ලැබීමේ සම්භාවිතාව හොයන්න බැරිද? අපිට පුළුවන්. ඒ කොහොමද? ඔක්කොම පෑන් මල්ල ඇතුලේ 6ක් තියෙනවා. මල්ල ඇතුලේ පෑන් කීයක් තියෙනවද පුතේ? 6ක් තියෙනවා. ඔය පෑන් 6න් රතු පෑන් කීයද තියෙන මල්ල ඇතුලේ? 4යි නේද? එහෙනම් සම්භාවිතාව එතනින්ම උත්තරේ දෙන්න පුළුවන්. ඔක්කොම පෑන් 6යි. ඒකෙන් රතු පෑන් තියෙන්නේ 4යි. එහෙනම් සම්භාවිතාව 6න් 4යි කියලා දෙන්න. තේරුණාද වැඩේ? පැහැදිලිද වැඩේ? මෙච්චර දාගලන්න දෙයක්වත් නැහැ. රිජුලේ සූත්‍රය දෙන්න පුළුවන්. මම මේ ටික කතා කරගෙන ගියා. ලියපු සූත්‍රය පැහැදිලි කරන්න ඕනේ. තේරුණානේ? right. ලියා ගන්න මේ ගාන. ලියා ගන්න ලස්සනට මේ පුතේ. මේ ගාන. ලියමු පුතේ.
හොඳයි මම තව එක උදාහරණයක් කරන්නම් අවසන් වශයෙන් එතකොට අපිට මේක ඕනම දෙයක් හදන්න පුළුවන් හරිද ඔන්න මේක බලන්න එකේ සිට 6 තෙක් අංක ලියන ලද සමබර ධාතු කැටයක් නෙමෙයි ධාතු කැටයක් උඩ දැමීම සලකමු හරිද පළවෙනි ප්‍රශ්නය නියැදි අවකාශය දන්නවනේ ඉතින් නියැදි අවකාශය මොකක්ද කියලා ධාතු කැටයක් උඩ දැම්මහම 1 ලැබෙන්න පුළුවන් 2 ලැබෙන්න පුළුවන් 3 ලැබෙන්න පුළුවන් 4 ලැබෙන්න පුළුවන් 5 ලැබෙන්න පුළුවන් 6 ලැබෙන්න රෝමලකාංක 2 ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීම b නම් b හි අවයව හොඳින් බලා ගන්න ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය b නම් b ගේ අවයව ටික මොනවද මෙතන ප්‍රථමක සංඛ්‍යා 2 ප්‍රථමක සංඛ්‍යාවක් 3 ප්‍රථමක සංඛ්‍යාවක් 5 ප්‍රථමක සංඛ්‍යාවක් ඔන්න තියෙනවා ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය අවයව ටික ඊළඟට රෝමලකාංක 3 කෙලින්ම කෙටියෙන්ම ලියන්නම්කෝ PB සොයන්න දැන් දන්නවා PB කියන්නේ මොකක්ද කියලා B සිද්ධ වීමේ සම්භාවිතාව B සිද්ධ වීමේ සම්භාවිතාව තවත් විදිහකට කියනවා නම් ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව කොහොමද ඒක හොයන්නේ අපි මේකට අදාළ සූත්‍රය ලියමු අපි ඉගෙන ගත්ත සූත්‍රය දැන් B ට අදාළ කරගෙන ලියමු කොහොමද B සිද්ධ වීමේ සම්භාවිතාවය සමානයි B ගේ අවයව ගණන බෙදීම නියැදි අවකාශයේ අවයව ගණන හරිම සරලයි දැන් A දාලා තියෙනකොට මේ වරහන් ඇතුලේ A තිබ්බේ දැන් B මුලකේ B කියලා නම් කරලා තියෙන එහෙනම් වරහන් ඇතුලේ B එනවා B සිද්ධ වීමේ සම්භාවිතාව සමානයි B ගේ අවයව ගණන බෙදීම නියැදි අවකාශයේ අවයව ගණන ආදේශ කරන්න තියෙන ලස්සන දැන් B ගේ අවයව ගණන 1 2 3 බෙදීම නියැදි අවකාශයේ අවයව ගණන 1 2 3 4 5 ඕන් තියෙන උත්තරේ කීයද 6න් 3යි ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධියේ සම්භාවිතාව 6න් 3යි අපි ලාමගම තව එකක් රෝමලකාංක 4 වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව කීයක් වෙයිද වර්ග සංඛ්‍යාව මොනවාද වර්ග සංඛ්‍යාව එක වර්ග සංඛ්‍යාවක් සමචතුරස්‍ර සංඛ්‍යා කියලා කියන්නේ එක වර්ග සංඛ්‍යාවක් ආයි දෙවරක් දෙක හතරක් වර්ග සංඛ්‍යාවක් එතකොට මේ නියැදි අවකාශය තුල වර්ග සංඛ්‍යා කීයද තියෙන පුතේ 2යි තියෙන්නේ නියැදි අවකාශයේ ඔක්කොම අවයව 6ක් තියෙනවා එහෙනම් සම්භාවිතාව අපි කොහොමද ලියන්නේ 6න් 2යි කියන්නේ හරිම ලේසි කී සම්භාවිතාව 6න් 2යි තේරුණාද පැහැදිලිද රයිට් මම තව එකක් අහන්නම් තව එකම එකක් අපි ගමු දෙකට වැඩි සංඛ්‍යාවක් ලැබීම කොහොමද දෙකට වැඩි සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව දෙකට වැඩි සංඛ්‍යාවක් මෙතන දෙකට වැඩි සංඛ්‍යාව මොනවද තියෙන්නේ 3 දෙකට වැඩි 4 දෙකට වැඩි 5 දෙකට වැඩි 6 දෙකට වැඩි. ඒතර දෙකට වැඩි සංඛ්‍යාව මේකේ තියෙනවා 4ක්. දෙකට වැඩි සංඛ්‍යා කීයක් තියෙනවද පුතේ? 4ක් තියෙනවා. සමස්ත ප්‍රතිඵලය තුනේ අවයව 6ක් තියෙනවා. ඒතර කොහොමද අපි ඒකේ සම්භාවිතාව ලියන්නේ? 6න් 4යි. සමස්ත ප්‍රතිඵල 6යි. ඒකේ දෙකට වැඩි සංඛ්‍යා 4ක් තියෙන. එහෙනම් සම්භාවිතාව අපි ලියනවා කීයද? 6න් 4යි. පැහැදිලි නේද? තේරුණා නේද? සිද්ධියක සම්භාවිතාව ගන්න විදිය. ඔන්න ඕක තමයි පුතේ සම්භාවිතාව පාඩමේ කතා කරන්නේ. ලස්සනට ලියා ගන්න උදාහරණ.
හරි පුතේ. එතකොට පුතේ සම්භාවිතාව පාඩමේ ඉගෙන ගත යුතු සියලු කාරණා මේ විදිහට අපි අද දවසේ සාකච්ඡා කරා. මතකයිනේ සුපුරුදු පරිදි අදත් දාන්න කමෙන්ට් එකක් පන්ති ඉවරනට පස්සේ එවන්න කොහොමද අද දවසේ සම්මන්ත්‍රණය තේරුණාද අද දවසේ කරපු දේවල් ටික ඒකත් දාන්න අපේ සම්මන්ත්‍රණ වලට විතර නෙමෙයි දිගටම මේ විදිහේ සම්මන්ත්‍රණ තියෙනවා. දැන් ඊළඟට අසමානතා පාඩමෙනුත් සම්මන්ත්‍රණයක් ලෑස්ති කරලායි තියෙන්නේ. ඊළඟට අපි ඒක තමයි කරන්න තියෙන්නේ. සම්මන්ත්‍රණ වලට විතරක් නෙමෙයි කරගෙන යන පන්ති වලටත් දිගටම සහභාගී වෙන්න කැමැත්ත තියෙනවා නම් ආසනම් දාලා තියෙන WhatsApp නම්බර් එක තියෙන්නේ මේකට WhatsApp කරන්න ඔයාලගේ නම පන්තිය සහ ලිපිනේ. එතකොට අපිට අපේ පන්තියත් එක්කත් ඔයාලව සම්බන්ධ කරගෙන මේ වැඩ ටික ලස්සනට කරගෙන යන්න පුළුවන්. එහෙනම් අදට මම මෙතනින් අපේ සම්මන්ත්‍රණය අවසන් කරනවා පුතේ. අපි නැවතත් ඊළඟට අලුත් තවත් සම්මන්ත්‍රණයකුත් එක්ක මුණ ගැහෙමු. එහෙනම් හැමෝටම ආයුබෝවන් බුදු සරණයි පරිස්සමින්